අනේ නැගිටලා අපි මෙයාට යටින් ලියාගෙන යමු පුතේ. මේ සන්නාගේ යටින් ලියාගෙන යමු. ලියන්න I ධාරාවක් ගෙන යන. I ධාරාවක් ගෙන යන. සන්නායකයකට ආර්දුරින් වූ ලක්ෂයක් මත dl දිගති අංශු මාත්‍රයක් හේතුවෙන් dl දිගති අංශු මාත්‍රයක් හේතුවෙන් ඇතිවන චුම්බක ශේෂ්ත්‍ර තීව්‍රතාව dl දිගති අංශු මාත්‍රයක් හේතුවෙන් ඇතිවන චුම්බක ශේෂ්ත්‍ර තීව්‍රතාව dB පහත රාශීන් මත රඳා පවතින බව පරීක්ෂණාත්මකව ඔප්පු කොට ඇත. පාට මේ සන්නායකයට යටින් ඉඩ මදුනම දකුණු පැත්තට යන්න. මෙහි තීටා යනු dl අංශු මාත්‍රයට මේ තීටා යන dl අංශු මාත්‍රයට ධාරාව ගලා යන දිශාවට ඇඳි ස්පර්ශකය හා dl අංශු මාත්‍රයට ධාරාව ගලා යන දිශාවට ඇඳි ස්පර්ශකය හා චුම්බක ශේෂ්ත්‍ර තීව්‍රතාව සොයන ලක්ෂයත් සන්නායකයත් යා කරන රේඛාව. චුම්බක ශේෂ්ත්‍රය සොයන ලක්ෂයත් dl අංශු මාත්‍රයත් යා කරන රේඛාව අතර කෝණීය වේ. හරි. දැන් පුතාලා පොඩ්ඩක් කුඩා අකුරෙන් ගොඩක් ලොකුට නෙවෙයි කුඩා අකුරෙන් ලියාගෙන යමු. දැන් වාට වම් පැත්තේ ඉඳ ඉවර නම් දකුණු පැත්තට යන්න. ලියන්න ඔන්න පුතාලා මේ ලක්ෂය p කියලා වගේ දාලා p ලක්ෂයේ චුම්බක ශේෂ්ත්‍ර තීව්‍රතාව ලියන්න dB මේගොල්ලන්ට අනුලෝම සමානුපාතිකයි කියලා පෙන්නනවා. අනුලෝම සමානුපාතිකයි ඊට d ට sin θ ට r වර්ගයට බෙදුවා. එතෙන් නියතයක් දාලා සමීකරණය කොටු කරගන්න.
හරි. ඔක පෙන්නලා ඉවර නම් ලියන්න මෙහි K අණු. මේ K අණු සන්නායකයේ තබා ඇති මාධ්‍ය මත රඳා පවතින නියතයකි. මේ K අණු සන්නායකයේ තබා ඇති මාධ්‍ය මත රඳා පවතින නියතයකි. සන්නායකයේ තබා ඇති මාධ්‍ය මත රඳා පවතින නියතයකි. ඊට පස්සේ අපිට ඔය කේ ගැන අපිට ලියන්න වෙනවා. අපි මේක විදිහකට ලියාගමු. ලියන්න ඒ රික්තය සඳහා කේ සමානයි mu naught බෙදීම 4/5 එයා සමානයි 10/7යි. ඒකකය ටෙස්ලා මීටර් ඇම්පියරයට කොට කරගන්න. මෙහි mu naught කියන්නේ කවුද කියලා ලියාගමු. ඊට අපි කිලින්ම B ලියන්නේ රික්තය නොවන මාධ්‍යයක් සඳහා සාපේක්ෂ පාරගම්‍යතාව. ඔය දෙක ලියාගන්න එක තමයි මෙතනදී කරන්න තියෙන්නේ. හරි. ඒක ඊට ගැන හිතලා කරගෙන යන්න. රික්තය සඳහා K ලියන්න කෙලින්ම K සමානයි mu naught බෙදීම 4/5 10/7යි ටෙස්ලා මීටර් ඇම්පියරයට V කියලා ගන්න. මේ mu naught කියන්නේ ලියන්න නිදහස් අවකාශයේ චුම්බක පාරගම්‍යතාව. නිදහස් අවකාශයේ චුම්බක පාරගම්‍යතාව. නිදහස් අවකාශයේ චුම්බක පාරගම්‍යතාව නම් වූ නියතයකි. නිදහස් අවකාශයේ චුම්බක පාරගම්‍යතාව නම් වූ නියතයකි. නිදහස් අවකාශයේ චුම්බක පාරගම්‍යතාව නම් වූ නියතයකි. හරි. ඒක ගන්න දෙවෙනි අවස්ථාව B. රික්තය නොවන මාධ්‍යයක නැත්නම් මාධ්‍යයක් සඳහා සාපේක්ෂ පාරගම්‍යතාව μr. රික්තය නොවන මාධ්‍යයක් සඳහා සාපේක්ෂ පාරගම්‍යතාව μr. රික්තයේ පාරගම්‍යතාව μr. රික්තය නොවන මාධ්‍යයක සාපේක්ෂ පාරගම්‍යතාව μr. හරි. එතනදී පුතාලා ලියාගෙන යන්න තරුවක් දාලා ලියා ගන්න. කිසියම් මාධ්‍යයක පාරගම්‍යතාව රික්තයේ පාරගම්‍යතාවෙන් කී ගුණයක්ද යන්න. කිසියම් මාධ්‍යයක පාරගම්‍යතාව රික්තයේ පාරගම්‍යතාවෙන් කී ගුණයක්ද යන්න. කිසියම් මාධ්‍යයක පාරගම්‍යතාව රික්තයේ පාරගම්‍යතාවෙන් කී ගුණයක්ද යන්න. සාපේක්ෂ පාරගම්‍යතාවක් මගින් ලබා දේ. කිසියම් මාධ්‍යයක පාරගම්‍යතාව රික්තයේ පාරගම්‍යතාවෙන් කී ගුණයක්ද යන්න සාපේක්ෂ පාරගම්‍යතාව මගින් ලබා දේ. හරි. පුතාලා යටින් ගන්න සාපේක්ෂ පාරගම්‍යතාව μr සමානයි. එතකොට mu බෙදීම mu naught. ඔතනින් ගන්න එම නිසා
මාධ්‍ය පාරගම්‍යතාව වෙනවා μr වතාවක් μ0. ඔය දෙක දිහා සාපේක්ෂ පාරගම්‍යතාව වෙන්නේ μr සමානයි μ බෙදීම μ0. මිසාලයන් පුළුවන් මාධ්‍ය පාරගම්‍යතාව μ කියන්නේ μr වතාවක් μ0. පෙන්වන්න බලන්න මාධ්‍ය පාරගම්‍යතාව වෙන්න පුළුවන් μr වතාවක් μ0 කියලා. හරි. සාපේක්ෂ පාරගම්‍යතාව μr සමාන μ බෙදීම μ0. ඒ නිසා ලියන්න මාධ්‍ය පාරගම්‍යතාව වෙනවා μ වතාව μr μ කියන්නේ μr වතාවක් μ0. හරි. එතන පුතාලා බයෝසාවර්ට් නියමය සම්බන්ධව කතා කරන්න ඕන දේවල් ටික ඉගෙන ගත්තා. දැන් මෙන්න මෙතනදී මත තියාගන්න එහෙනම් රික්තේ නොවන මාධ්‍යයක් සඳහා පුතාට ලියන්න වුණොත් k කියන නියතය හරි මේක ලියන්න වුණොත් ඔබට ලියන්න වෙන්නේ ඒක μ බෙදීම 4යි පයි හරි එතකොට μ වෙනුවට දාන්න ඕන μr වතාවක් μ0 හරි එතකොට අපි අවශ්‍ය නම් ඒකත් ලියාගත්තට කමන්නේ එතකොට රික්තේ නොවන මාධ්‍යයක් සඳහා ඔබට ඉඩ තියෙනවා නම් පෙන්න ගන්න ඒ නිසා රික්තේ නොවන මාධ්‍යයක් සඳහා k සමානයි අපිට μ බෙදීම 4යි පයි μට ලියන්න පුළුවන් μr වතාවක් μ0 බෙදීම 4යි පයි එතනින් පුතාට මේක μr වතාවක් 10/7යි කියලා ගණන් හදන්න පාවිච්චි කරන්න පුළුවන් හරි එතකොට ඔන්න අවසාන කොටස එක ප්‍රතිඵලය හරි එහෙනම් රික්තේ නොවන මාධ්‍යයක් සඳහා අපිට k මාධ්‍ය පාරගම්‍යතාව 4යි පයිකින් බෙදලා මාධ්‍ය පාරගම්‍යතාව කියන්නේ සාපේක්ෂ පාරගම්‍යතාවයක් රික්තේ එක නිසා ඒක අධිෂ්ඨාය μ වරණ μ0 කියලා. එතකොට එතනදී μ0 බෙදීම 4යි පයිට 10 9 දාලා මේක μr වර 10 7යි කියලා ගන්න පුළුවන්. හරි. බලන්න ඔය ටික පැහැදිලිව මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. ඒක තමයි මේකේ වැදගත්ම මත තියාගන්න ඕන දේවල් ටික වෙන්නේ. සෙට් කියලා මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. පැහැදිලිනේ? හරි. තියෙන දරුවන්ට මොකක් හරි තේරෙන්නේ නැත්නම් කියන්නේ නැහැ. රිවිෂන් දරුවන්ට මේවා උපවාස නෙවෙයි. ඒගොල්ලෝ දන්න දේවල්. හරි. යන්න බලන්න ඉක්මනින් ඉන්න පුතලා ටික. ඉතින් තියෙනවා මේක ලියන්න. කොහොමද ලියලා අලුගත්තත් කවන්නේ. මොකද නැත්නම් ඔයාලට මේක කරගන්න බැරුව යනවා. හරි. හරියට කල්පනාකරණය කරගත්තොත් ඊට ඇති මම හිතන්නේ. චූටක් එතන ඉඳ මදි ස්වභාවයක් තියෙනවා කොහොමද ලියලා තියෙන තැන. ඊට පස්සේ ගැටලුවක් නෑ. ඊගොල්ලෝ දෙන පුතේ බයෝසාවර්ණීමේ යෙදීම. බයෝසාවර්ණීමේ යෙදීම කියන්නේ මේ බයෝසාව කිව්ව කතාව පාවිච්චි කරලා අපිට පුළුවන් විශේෂිත හැඩති සන්නායක අසල චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය බයෝසාව නියමයේ ප්‍රයෝග කරන ඔප්පු කරලා ගන්න. ඇත මේ ඔප්පු කරන ප්‍රකාශනවල භාවිතයන් තමයි මේ පාඩමේ පුතාලට කරන්න දෙන්නේ. භාවිත කරලා චුම්බක දේවතාවන් සොයා ගන්න එක.
හරි. එතකොට අපි එකක් ටිකක් කතා කරලා ඉන්නවා නම් මුලින්ම අපිට මුලින්ම පුළුවන් අරේ ආර්විච්චි කේන්ද්‍රයේ තීටා කෝණයක් හදන වෘත්ත ඡාපයක්. හරි. අරේ ආර්විච්චි කේන්ද්‍රයේ තීටා කෝණයක් සාධන වෘත්ත ඡාපයක්. අපිට බලන්න පුළුවන් කේන්ද්‍රයේ හදන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය. මෙයාගේ වෘත්ත ඡාපයක් කේන්ද්‍රයේ හදන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය මොකක්ද? හරි. එතකොට මුලින්ම ඔබට පේනවා ඔය අරේ ආර් වෙච්ච වෘත්ත ඡාපය මෙන්න මේ කේන්ද්‍රයේ හදන්නේ ධාරාවට මේ පැත්තේ ඇඟිල්ල තියලා බලුවොත් මේ පැත්තේ තලයේ ඇතුළට. එහෙනම් මෙතන ඇති කරනවා තලයේ ඇතුළට චුම්බක ක්ෂේත්‍රයක්. මට වෙන වෙන ලක්ෂ වල ඒවා හොයන්න බෑ. මට පුළුවන් ඔන්න ඔය වෘත්ත ඡාපයේ කේන්ද්‍රය මතදී එයාගේ කොච්චර විශාලත්වයේ ඇති චුම්බක ක්ෂේත්‍රයක් හදනවද? ඉතින් මේ වැඩේ කරගන්න මම කරන්නේ බයෝසාවා නියමය ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ පුතේ කුඩා දිගති අංශු මාත්‍රයකටනේ. එහෙනම් මම මෙතනින් මුලින්ම මොකක් හරි dl දිගති අංශු මාත්‍රයක් වෙන් කරගත්තොත් අපිට ඊට පස්සේ පුළුවන් මෙන්න මේ ශේෂ තීව්‍රතාව හොයන ලක්ෂයයි අංශු මාත්‍රය යා කරන්න. ඒතකොට ඉතින් ඒ දුරත් r ම තමයි අර sin θ දාන කෝණය ඔබට පේනවා දැන් අංශක 90යි. එහෙනම් දැන් අපිට ওই dl අංශු මාත්‍රයේ ඇති කරන ශේෂ තීව්‍රතාව කේන්ද්‍රය ඇති කරන ශේෂ තීව්‍රතාව db නම් අපිට මුලින්ම db ලියන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ අංශු මාත්‍ර කීයක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. අංශු මාත්‍ර ගාන හොයාගන්න පුළුවන්. ඒකට හේතුව පුතේ මෙතන තියෙන හැම අංශු මාත්‍රයක් දැන් බලන්න මෙතනින් කුඩා කුඩා අංශු මාත්‍ර කවුරු ගත්තත් ඒගොල්ලෝ මෙන්න මෙතන ඇති කරන තලයේ ඇතුළට ශේෂ්ඨ ඔක්කොම සෑම අංශු මාත්‍රයක්ම තලයේ ඇතුළට නම් ඇති කරන්නේ චුම්බක ක්ෂේත්‍රය. පුතාට තියෙන ඒතකොට එක එක අංශු මාත්‍ර ඇති කරන ශේෂ්ඨ තීව්‍රතාවන් ටික එකතු කරගන්නනේ. ඒ දිශාව සමානයි. දාශිකුණාට ගැටලුවක් නෑ. දිශාව සමානයි. ඒතකොට අපිට තියෙන්නේ මේවා ටික එකතු කරලා ගන්නයි. පැහැදිලි මම කියන කතාව. පුතාට පුළුවන් මේ ටික එකතු කරලා ගන්න. හරි. එහෙනම් අපිට මුලින්ම මෙතන ලියන්න පුළුවන් dl දිගති අංශු මාත්‍ර ගාන ලියලා dl දිගති අංශු මාත්‍ර ගණන මම එකෙන් කියලා හිතන්නම්. එතන පුතාලට ඔය අංශු මාත්‍ර ගාන හොයාගන්න බොහොම පැහැදිලි. ඔබට මේ සන්නායකයේ දිග එක අංශු මාත්‍රයක දිගෙන් බෙදුවා නම් අංශු මාත්‍ර ගානෙන් දෙපෑ. එතකොට සන්නායකයේ දිග එන්න ඕන s සමානයි r θ අනුව මේක θ r නැත්නම් r θ. හරි සරලයිනේ. කෝණය වතාවක් අරෙන් තමයි මේ දිග එන්නේ. s සමාන r θ අනුව. දැන් ඕක ඔබ අංශු මාත්‍රයේ දිග dl ගෙන් බෙදන්න ඕන. මේක මතක් වෙන්න ඔබට පැත්තකින් කියන්න පුළුවන් s සමානයි r θ තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. ඔන්න එන අංශු මාත්‍ර ගාන එනවා θ r නැත්නම් r θ කියන එක dl ගෙන් බෙදුවාම. හරි. දැන් අපිට ලියන්න පුළුවන් එක් අංශු මාත්‍රයක් කේන්ද්‍රයේ ඇති කරන තීව්‍රතාව අපි dB කියලා ගමු. අපිට එක් අංශු මාත්‍රයක් කේන්ද්‍රයේ ඇති කරන චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාව dB. මම දැන් dB කියන්නේ. හරි. එතකොට ඒකට අපි දැන් බයෝසාවාර්ට නියමය උපයෝගී කරගෙන ලියුවොත් I dl sin θ බෙදීම r වර්ගයට අනුව k ධාරාව iමයි අංශු මාත්‍රය දිග dl මයි sin θ විතරක් sin 90 වෙනවා. දුරටත් ඉතින් r ම තමයි තියෙන්නේ. එතනින් පුතාට මෙතන ආදේශිකද මුලින්ම 90 දාගෙන ආදේශ කරගත්තා ලේසි පියවර ගන්න අඩු කරගත්තේ ඒ කමන්නේ මෙතනින් sin 90 කියන්නේ එකක් වෙලා වට එක අයින් වෙනවා. අපි එක පිළිදි ගමු. ඒ නිසා අපිට ඕන මෙතෙන් තරවත් දාලා ලියන්න පුළුවන් සෑම අංශු මාත්‍රයක්ම එයාගේ කේන්ද්‍රය මත හරි මේ විශාලත්වයට සමාන විශාලත්වයකින් තලයේ තුරට ශේෂ්ඨයක් ඇති කරන නිසා අපිට කියන්න පුළුවන් සෑම අංශු මාත්‍රයක්ම කේන්ද්‍රය මතදී තලයේ තුරට dB ශේෂ්ඨයක් ඇති කරන නිසා කේන්ද්‍රය මත මුළු ශේෂ්ඨ තීව්‍රතාව අපි කේන්ද්‍රයේ මුළු ශේෂ්ඨ තීව්‍රතාව ලියන්න පුළුවන් dB වැඩි කරන්න ඕන අංශු මාත්‍ර ගානයි. නැත්නම් අර එක අංශු මාත්‍රය හදපු වගේ එකතු වෙන ගන්න වෙන්නේ.
එතකොට dB කියන්නේ පුතා දැන් මේ වෙද්දි ලියාගෙන තියෙනවා ඒක K I dl sin 90යි කියලා අපි දැන්ටත් උනා ලියාගමු sin 90 කියන්නේ 1යි කියලා දැන් කියනවා බෙදීම r වර්ගය int දාන්න පුළුවන් θ r බෙදීම dl. ඔතනින් පුතාට dl කපලා දැම්ම හැකි r වර්ගෙන් එක r එකක් කපලා දැම්මොත් මේක ඉන්නේ K θ I බෙදීම පුතාට පැහැදිලි r කිය. ඊට පස්සේ අපිට යටින් ඔක කොටු කර ගන්න පුළුවන්. මේ වගේ තැනකදී K θ I බෙදීම r කියනවා. දැන් K කියන ඔබ දැනගන්න ඕනේ mu නෝඩ් බෙදීම 4යි 5 රික්තය සහ වාතය සඳහා හුඟක් ගාඩිකාගේ අස්තන් තමයි හම්බෙන්නේ. ඉතින් රික්තය හෝ වාතය නොවන මාධ්‍යයකට ඔබට සාපේක්ෂ පාර ගම්මිතාවෙන් ලියන්න පුළුවන්. ඒක වාගේ සම්පත් පොතේ දීලත් නැහැ. ඒකට ඒගොල්ලෝ තීරණය කරලා තියෙනවා වෙන්නත් පුළුවන්. මේක මොකද පාස් බිව ගන්නව බැලුවොත් ඔබ රික්තරේ වාතයයි විතරයි කතා කරන්නේ. හරි. එහෙනම් අපි නිකන් ඕවරෝල් ඉගෙනුවාට සම්පත් පොතේ දීලත් නැහැ. හරි. එහෙනම් අපි චුට්ටක් ඒ ටිකත් ඔළුවට දාගෙන මේ ටික පෙන්නගමු. හරි. එහෙනම් පුතාලා දැන් ඔයාලගේ දීලා තියෙන ඉඩ. හරි. කළමනාකරණය කර ගන්න ඕන. ඒතර බයෝසාවර්ණීය යෙදීම් තියෙනවා 5 වෙනි පිටුව, 6 වෙනි පිටුව, 7 වෙනි පිටුව. එතකොට පුතාලා 5 වෙනි පිටුවේ මේ කිව්ව කාරණේ පෙන්න ගන්නවා. හරිද? 6 වෙනි පිටුව ඔබට පාවිච්චි කරන්න තියෙනවා තව කතන්දර දෙකක් උගන්වන්න ගන්න. 7 වෙනි පිටුවේ ඉතුරු කොටස කතා කරන්න පුළුවන්. ඒ විදිහටයි යන්නේ. හරි? එහෙනම් අපි මුලින්ම 5 වෙනි පිටුවේ බයෝසාවර්ණීය යෙදීම් යටතේ ගන්න අංක 1 ලියන්න I ධාරාවක් ගෙන යන අරයාරු केंद्रीय थीटा कोणයක් साधन केंद्रीय थीटा कोणයක් साधन केंद्रीय थीटा कोणයක් साधन ऊर्ध्वचापයක් එහි කේන්ද්‍රයේ ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වයේ B එහි කේන්ද්‍රයේ ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වයේ B හරි පුතාලා එතකොට ඔතනදී වම් පැත්තට වගේ බර වෙන්න රූපය ඇඳගෙන යටින් හරි දැන් මේ ටික ලියන්න ඔය ටික උනට තර වෙලින් තියනවා වලට පෙන්වන්න පටන් ගන්න. රූපෙ මුලින්ම ඇඳගන්න ඊට පස්සේ මම පෙන්වන්න ඕනේ එක එක කියනවා වලට. රූපෙ ඇඳගන්න මුලින් හරි රූපෙන් අයිලට පුතාලා ගන්න dl දිගති අංශු මාත්‍ර ගණන ඕන සමීකරණයක් විතර ගන්න පුළුවන් ඡාපයේ දිග බෙදීම අංශු මාත්‍රයේ දිග මේ වචනයේ වට වචන මුලින්ම එක අවස්ථාවක් විතර කියන්න මෙතන හොඳ ඉඳ තියෙන නිසා ක්ලාසික එක මුලින් ගමු යන්න පුළුවන් ඡාපයේ දිග බෙදනවා අංශු මාත්‍රික දිගේ මේ කරලා තියෙන්නේ ඡාපයේ දිග අපි බෙදලා තියෙනවා අංශු මාත්‍ර කාල ඡාපයේ දිග
බෙදීම අංශු මාත්‍ර ගණන. දැන් තමයි ටීටා වර බෙදලා තියෙන D එකේ. DL දිගැති අංශු මාත්‍ර ගණන. මාත්‍ර ගණන. හරි. ඊට පස්සේ පුතාලා ගන්න එක් අංශු මාත්‍රයක් කේන්ද්‍රයේ ඇති කරන ශේෂ තීව්‍රතාව dB. එක් අංශු මාත්‍රයක් කේන්ද්‍රයේ ඇති කරන ශේෂ්ඨ තීව්‍රතාව dB. පැහැදිලිව dB ලියන්න. ඊට පස්සේ තරුවක් දාලා ලියා ගන්න ඕන සෑම අංශු මාත්‍රයක්ම කේන්ද්‍රය මත තලය තුලට dB ශ්‍රේෂ්ඨ තීව්‍රතාවක් ඇති කරන බැවින් සෑම අංශු මාත්‍රයක්ම කේන්ද්‍රය මත තලය තුලට dB ග්‍රොස්යක් ඔක්කොම dB ශේෂ තීව්‍රතාවක් නැති කරන්නේ තලය ඇතුළට ඇති කරන බැවින් එනවා ඔබට ලියන්න පුළුවන් කේන්ද්‍රය මත ශේෂ තීව්‍රතාව මොන කේන්ද්‍රය මත සම්ප්‍රයුක්ත ශේෂ තීව්‍රතාව කේන්ද්‍රය මත संप्रयुक्त श्रेष्ठ तीव्रताව නැත්නම් ශ්‍රාවකත්වය dB ව අංශු මාත්‍ර ගාණෙන් ගුණ කරනවා. වයිඩ් නැති නිසා මේ පැත්තට යනවා අර පල්ලෙන් පල්ලෙහාට ගියයි. dB ආදේශ කර ගන්නවා පුතාලා K I dl sin 90 බෙදීම r වර්ගය වතාවක් ෙන්ට දානවා. θ r බෙදීම dl तर K R कैपिटल DL कैपिटल sin 90 එකක් වැටෙනවා මේක K θ I බෙදීම R කියලා එයි. ඔක තමයි පුතාලා කඩපාඩම් කරගන්න ඕන. මේ කඩපාඩමේ තියෙනවා. ඔකත් ඒතර K අර පුතාලට වෙනද වගේම රික්තයට K මොකද්ද? ඊට පස්සේ රික්තේ නොවන මාධ්‍යක P කොහොමද ලියන්නේ? මේ විදිහට මේක මතක ගන්න පුළුවන්. හරි. පුතාලා ඔක පෙන්ලා ඉවරනවා. ඔක පෙන්ලා ඉවරනවා. එහා පිටුවට 6 වෙනි පිටුවට ගිහිල්ලා ඊ ඉද පිටු භාගේ කියන්නේ කොටස් දෙකකට වෙන් කර ගන්න. හරි. දෙකට බෙදා ගත්තා නම් හරි. මේ තියෙන පිටුව කොටස් දෙකකට වෙන් කර ගන්න.
වෙන් කරලා එකේ එතකොට පළවෙනි කොටස ලියා ගන්න දෙවෙනි අවස්ථාව අංක 2. දැන් I ධාරාවක් ගෙන යන අරයාරු පොට n ගණනක් ඇති පැතලි කම්බි දඟරයක් කේන්ද්‍රයේ ඇති කරන චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාව. පැතලි කම්බි දඟරයක් කේන්ද්‍රයේ ඇති කරන චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාව. केंद्रीय अधिकरण चुंबकीय क्षेत्र तीव्रता එතකොට මෙතනදී අපි මුලින්ම පුතේ අවධානය යොමු කරන්නේ වෘත්ත ඡාපය. හරි. එක වෘත්ත ඡාපයක් ගැන හිතලා තමයි මුලින්ම ඔප්පු කිරීම ටික කරන්නේ. නමුත් මේකේ ඔබ තේරුම් ගන්න ඕන පොඩි කම්බි දඟරයක් මේක. කම්බි මිටියක් මෙතන තියෙනවා. නමුත් අපි එක වෘත්තාකාර පුඩුවකට ඔප්පු කරුවාම ඒ වගේ පුඩු එක මත එක වැටිච්ච පුඩු ළඟ තියෙන පුඩු ගොඩක් තියෙනවා නම් ඒ පුඩු වලින් ඇති කරන ඒවා ඉතින් එක පුඩුවකගේ පුඩු ගාණින් ගුණ කරලා ගන්න පුළුවන්. කියන්නේ පොට ගාණින් ගුණ කරලා ගන්න පුළුවන්. අපිට මේ වෙලාවේ එක පොටක් ඇඳගත්තාම ප්‍රමාණවත්. හරිද? කොහොමදත් අපිට ඕන මෙතන පොට ගණන මතක් වෙන්න දාලා තියන්න පුළුවන්. එතකොට මෙයා අපි හිතමු I ධාරාවක් කොහොම අරන් යනවා. එයාගේ ආරය R තියෙනවා. කේන්ද්‍රය දිගන එකයි ඕන. දැන් අපි දකුණත් නීතිය නැත්නම් මැස්වෙල්ගේ කස්කුරුප්පු නීතියෙන් ධාරාවට මෙහෙම යොමු කරලා බැලුවොත් මෙයා තලයේ ඇතුළට ඇති කරන්නේ. එහෙනම් අපි ඉලක්කය තලයේ ඇතුළට ඇති කරන ශීර්ෂයේ විශාලත්වය මොකද්ද? මේක හොයාගන්න පුතාට වෙන්න වගේම මෙතනින් කුඩා dl දිග ඇති අංශු මාත්‍රයක් ඇඳගෙන අංශු මාත්‍රයයි මේ ලක්ෂය යා කරාම ආයෙ තේරුම් ගන්න මේ කෝණය අංශක 90යි. ඔය අංශු මාත්‍රයට අපි ස්පර්ශකයක් ඇඳොත් කියන්නේ ස්පර්ශකයයි මෙන්න මේ ලක්ෂයයි මේ ස්පර්ශකයයි යා කරන රේඛාව කොච්චර කෝණයක්ද හදන්නේ. ඒක ඔබ දන්නවා වෘත්තයකදී ස්පර්ශකයක් සහ ආරය අතර කෝණය අංශක 90යි. හොඳයි මේ අංශක 90යි ඊට කෝණය. හරි. දැන් ඉතින් dl දිගදී අංශු මාත්‍ර ගාන දන්නවා නම් අපිට එක් වෘත්ත ආකාර දගරයක් නැත්නම් වෘත්ත පුඩුවක් හදන ශේෂ්ත්‍රය ඔබට කේන්ද්‍රය මත කොච්චරද කියලා ලියන්න පුළුවන්. ඒතර එවැනි දගර n ගානක් හදන එක අපි ඊට පස්සේ හරි සරලව ලිව්වේ. හරි එහෙනම් අපි මුලින්ම මෙතන අංශු මාත්‍ර ගාන ලියමු. අංශු මාත්‍ර ගාන ඔබට එනවා. එතකොට දගරේ දිග ඔබ දන්නවා 2πr වලින් දිග හැටි. දගරේ දිග 2πr දගරය ඇතුළේ මේක උත්ත පුඩුවක දිග. හරි. බෙදනවා ඔබ කාගෙන්ද dl ගේ. හරි. එතකොට අපිට ඊට පස්සේ ගන්න පුළුවන් dl දිග ඇති අංශු මාත්‍රයක් කේන්ද්‍රයේ ඇති කරන චුම්බක ස්‍රාව ඝනත්වය dB. අපිට අංශු මාත්‍රයක් ඇති කරන එක ලියුවේ හැකි අපි දන්නවා k I dl කෝණය කිරිමාදිශ කරමු sin 90 දුර වෙන්නේ r ම තමයි. අතර r වර්ගය. හරි. ඒ නිසා අපිට කියන්න පුළුවන් එක්
වෘත්තාකාර දඟරයක් පුඩුවක් කේන්ද්‍රයේ ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වය. ඒක දඟරයක් ඇති කරන එක ලියන්නේ. ඒකයි හරි අපි ඒක B dash වගේ ලියමු. එතකොට ඒක එන්නේ I කේත් එක්ක එනවා නේද? dB වතාවක් එන්නේ. එතකොට තේරුම් ගන්න හැම අංශු මාත්‍රකම මේක තලයේ ඇතුළට ඇති කරන්න කියන්නේ. ඉතින් dB ට එනවා අපිට K I dl sin අනු කියන්නේ 1 බෙදීම r වර්ගය n කියන්නේ 2 r බෙදීම dl. ඔය ටික කැපුණාම ඔබට පේන්නේ dl ට dl කැපිලා r එකට r එකක් කැපුණාම මේක නිකන් එන්නේ K 2 I බෙදීම r කියලා එන්නේ. ඒ කියන්නේ අර බලන්න වෘත්තචාපයේ θ වෙනකොට දැන් θ මෙයා හදලා තියෙන θ වෙන්නේ අර කේන්ද්‍ර θ එක මෙතන θ කෙනෙකුට කේන්ද්‍රය හදලා තියෙන කෝණය වෘත්තචාපයේ කේන්ද්‍රය හදලා තියෙන කෝණය වෙන්නේ අංශක 2.5. so රේඩියන් 2.5. එහෙනම් කලින් අර වෘත්තචාපයට θ I බෙදීම r ආවා වගේ θ ට දැන් 2.5 වෙట్లా 2.5 I බෙදීම r එනවා. එච්චරයි වෙන්නේ. හරි. දැන් එම නිසා අපිට ලියන්න පුළුවන් කොට n ගණනක් ඇති කම්බි දඟරේ කේන්ද්‍රය හදන ශේෂ්ඨ තීව්‍රතාව නැත්නම් ශ්‍රාව ඝනත්වය අපිට අර B dash ව කොට ගානෙන් ගුණ කර හැකි. මොකද හැම එකෙක්ම හැම කොටක්ම කේන්ද්‍රදී තලය ඇතුළට ඇති කරන්නේ. ඒකින්ද හැම එකක්ම එකතු වෙලා ඉන්න ඕන. ඉතින් ඔබට ඒක එනවා K 2.5 I බෙදීම R වැඩි කිරීමෙන් කියලා. හරි. එහෙනම් ඔන්න ඔබට අවසාන ප්‍රතිඵලය මොකක්ද කොටු කරගන්න පුළුවන් වලට එක වෘත්තාකාර දඟරයක් නම් K 2.5 I බෙදීම R කියනවා. එක වෘත්තා කුඩුවක් නම් ඊට පස්සේ දඟරේ වැඩි කරන එක ඔබට එනවා. ඒක පොට ගානේ ගුණ කරලා. හරි. මෙතනත් අපිට මේක B කියලාම ගමු. මොකද මේ සමීකරණ දෙකම කොටු කර ගන්න. එතකොට මේ ඉතින් එක කෙනෙක් ඇති කරන එක ඊට පස්සේ අපිට එවැනි කොට n ගානක් තියෙනවා නම් කියලා ඊගාවට ගමු. දඟරේ එවැනි කොට n ගන්නක් ඇති විට ශ්‍රාව ඝනත්වය ලියන්න පුළුවන් මෙයාවම කෙලින්ම n ගෙන් ගුණ කරනවා. හරි. එහෙම දානවා. එහෙනම් පුතාලා ඔය ටික පෙන්න ගන්නයි ඊගා අපිට භාගයේ ඕන වෙන්නේ. හරි. එහෙනම් අපි පිළිවෙලට මම කතාව කියලා තියෙන්නේ රූපය ඇඳගෙන තනියම ඔප්පු කරගෙන එන්නේ. වර්ණයක් කරගන්න පුළුවන්. මම අදාළ තැන් වලදී ලියන්න ඕන ඒ මගන්ති ටික මතක් කරලා දෙන්නම්. මම තනියම ලියන්න යනවා. ඊයේ කොමාරේ මම හිතන්නේ ළමයි 20 ගානක් පේපර් එක ලියලා තිබ්බා. ඒත් ඇති හිතේ තත්ත්වය ලියන්න නැතුනේ උන්නේ. හරි. ඒකෙත් මම හිතන්නේ තාරකට තමයි ලකුණු වැඩිපුරම තිබ්බේ. ලකුණු 90ක්ද ඔයද? ඔයාලට ලකුණු ලියු ස්කෝර්ස් වලට ගිහලා බලා ගන්න පුළුවන්කම තියෙනවා ඉතින්දී. ලකුණු සාමාන්‍ය හොඳ මට්ටමකට තිබ්බ 80 ගණන්වත් කීප දෙනෙක් හිටියා. මම එකයි කිව්වේ පාස් පේපර් වලින් පටන් ගමු. ඒක උඩවල මේ පොඩ්ඩක් යම් ට්‍රේල් එකක් එනවා. මේ මාසේ පාස් පේපර් ඔය විදිහට කරගෙන ඉතින් ඩිස්කෂන් එකක් අවශ්‍යද නැද්ද කියන එක ඔයාලා තමයි මට කියන්න ඕන. දැන් ඊයේ සතියේ පේපර් එකට, ඒ කියන්නේ ඊයේ කරපු පේපර් එකේ මොනවා හරි ඔයාලට සාකච්ඡා වෙන්න ඕන ප්‍රශ්න ටිකක් තියෙනවා නම් මට මුලින්ම ඔයාලා පේපර් එක ඉවර වුණාට පස්සේ WhatsApp දාන්න පාස් පේපර් නිසා ඒ ටික වුණොත් අපිට කෙලින්ම මේ වගේ පන්තියක් ඇතුලේ හරි නැත්නම් මම ඊයේ නම් ඩිස්කෂන් එක ගත්තේ නැත්තේ මටත් පොඩි වැඩක් ඇතිලා. එතකොට නැත්නම් පන්තියෙන් ඒක ලියපු ඉලීම පිටිපස්සෙන් හරි නැත්නම් තවත් ළමයි කීප දෙනෙකුට ලියන්න දීලා අපිට තවත් දවසක් දාගෙන හරි කමන්නේ ඩිස්කෂන් එකක් කරගන්න පුළුවන්. කොහොමත් වගේ මොඩල් පේපර් එකේදී ඩිස්කෂන් එක පිළිවෙල දිනයක් එක දාගෙන කරනවා. හරි. ඒකට මම හුඟක් උත්සාහ කරන්නේ හැමෝටම ලියන්න පුළුවන් දවසක ලියලා තවත් ඕනනම් කරන කෙනෙකුට කරන්න අවස්ථාව දීලා ඒතර අපිට පහසු දවසක ඩිස්කෂන් එකක් දාගන්න. මේකමාරක් දෙකක් විතර ඩිස්කස් කරගත්තාම අපිට අමාරු දේවල් ටික බලා ගන්න පුළුවන්. පාස් පේපර් එකක් ඉඳන් මම වැඩි එකත් එක්ක ඔත්තුන්නේ නැහැ. අපිට මොනවා හරි ඒකෙත් ඒ අහගන්න ප්‍රශ්නයක් තියෙනවා නම් මට WhatsApp වලින් මේ ප්‍රශ්නේ දාලා තියන්න. ඒතකොට මම මේ තියරි පන්තියකම අගදී ඒ කියන්නේ මේ චුම්බක ශිෂ්ට පන්තියේ අගදී මොකද රිවිෂන් ළමයි ඉන්නේ මෙතනටනේ. මේක අගදී ඒක විස්තර කරනවා. හරි. එතකොට
මොනවා හරි ඔබට ප්‍රශ්න තියෙනවා නම් මට WhatsApp දාලා තියන්න. ගිය සතිය කරපු 2018 පේපර් එකේ මොනවා හරි ගැටලු තිබ්බා නම් එතකොට ලබන සතියේත් අපි අහමු ලෙස එක පාස් පේපර් එකකට සෙට් වෙමු. ඔබ පුළුවන් තරම් පාස් පේපර් ටික දවසට එක ගානේ හරි කවන්නේ නැහැ. පාස් පේපර් 2000 ඉඳන්වත් මේ පැත්තට හැකිතාක් කරලා තියන්න. තියරිටික පාඩම් කරලා සෙට්ලා ඉන්න. එතකොට අපිට පුළුවනි චුට්ටක් මේක අප් කරලා ගන්න. සමහර අය මම බලාගෙන ලකුණු රිවිෂන් ළමයි වුණත් ලකුණු 20න් පල්ලයට ගිය ළමයිනුත් හිටියා. ඒ කියන්නේ මොකුත්ම කරලා නැහැ කියන එක. මේවා තමයි අපි තේරුම් ගන්න ඕනේ. අපි වැඩ මොකුත් නොකර හිටියොත් අපි එදිනදා දැක්ක පේපර් එකක් උනත් කරන්න බෑ. සමහර තීර ළමයි හොඳ රිසල්ට් වලට ඇවිත් තියෙනවා. මේ පාස් පේපර් ටිකක් අපිට ඇවරේජ් 90 කිට්ටුවෙන් තියාගන්න පුළුවන් නම් කොහොමද ඉතින් ඔයාලට ගේමක් නැතුව ඒ එකක් හදාගන්න පුළුවන්. හරි. ඒතර පාස් පේපර් ඇවරේජ් ලියන්න පුළුවන් නම් 90 කිට්ටුවට MCQ දැන් ලියන ඉන්නවා. ඉතින් ඔබට ඉස්සරහට තව ඉගෙන ගන්න තියෙන දේවල් හරියට ඉගෙන ගත්තට පස්සේ මොකක්ද ඒවා ඉතින් ඔයාලා දැකලා දැන් නිතර ඒවා කරලා නිසා අපිට මොකක්ද මතකයිනේ. ඒතර මොඩල් පේපර්ස් වලට සාමාන්‍යයෙන් ඔයාලට ඇවරේජ් 70න් උඩ තියාගන්න වෙනවා. ඒතර 70න් උඩ මොඩල් පේපර්ස් තියාගන්නවා නම් අනිත් ඒවා පාස් පේපර් අඩුම 85න් උඩටවත් තියාගන්න පුළුවන් නම් ටයිමින් කියලා ලියද්දී පාඩ අනිවාර්යයෙන්ම ගේමක් නැතුව ඒකත් දාන්න පුළුවන්. හරි. එතකොට මොඩල් පේපර්ස් කරන්න කලින් දැන් පාස් පේපර් අපි වගේ අහම්බුස් දෙක තුනක් කරලා ලබන මාසේ මුල පටන් ගත්ත ගමන්ම හොඳට මොඩල් පේපර්ස් ටිකක් කරමු. ඒ වෙද්දි මම ඔයාලට නැවතත් පාස් පේපර් ප්ලෑන් එකක් දෙනවා මේ විදිහට පාස් පේපර් ටික කරන්න කියලා. දැන්ට ඔබ පුළුවන් තරම් පාස් පේපර් මම කියන්නේ පුළුවන් තරම් එකම ප්‍රශ්න පත්‍රය වුණත් කමන්නේ අමතක වෙන්න දිදි කර ඉන්න. ඒක හරි වටිනවා. හරි. එහෙනම් ඔයාලට මේ ටික පෙන්න ගන්න අංශු මාත්‍ර ගන්න හැදුවා. දීර්ඝ දිගට අංශු මාත්‍රයක් කේන්ද්‍රය ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වයේ dB කියලා එක වෙන්න ගන්න. ඊට පස්සේ ඒ නිසා එක් වෘත්තාකාර පුඩුවක් කේන්ද්‍රය ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කොප්පු කරලා මේක කොටු කරගන්න. ඒ කියන්නේ මේ එක් වෘත්තාකාර පුඩුවක්. ඊට පස්සේ ගන්න එවැනි පොට n ගන්නක් ඇති විට කේන්ද්‍රය ඇති කරන ශ්‍රාව ඝනත්වය b සමානයි කියලා ඒ උත්තරේ n ගෙන් ගුණ කරා. හරි. එක් වෘත්තාකාර පුඩුවක් කේන්ද්‍රය ඇති කරන ශ්‍රාව ඝනත්වය b කියලා අර dB වෙනකින් ගුණ කරන්න. ඒ කියන්නේ අංශු මාත්‍ර ගන්න. සිම්පල් එන්නේ. ඔප්පල ගන්න b සමානයි k 2.5 i විදි මාර්ග. ඒතර මේක තේරුම් ගන්න මේ t ට i විදි මාර්ග තමයි තියෙන්නේ. අලුත් සමීකරණයක් නෙවෙයි. t ට මෙන්න මේ උත්තරජාපය හදන කෝණය 2.5 නේ. ඒක වැඩිලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ගන්න එවැනි පොට n ගන්නක් ඇති දඟරයක් සඳහා කියලා ගන්න. එවැනි පොට n ගන්නක් ඇති පැතිරි දඟරයක කියලා ගන්න. එහෙම ගත්තා වඩා හොඳයි. මොකද දඟරය ඔක පැතිරි නොවි තිබ්බොත් අපි ඒකට කියන්නේ පර්ණාලිකාවක් කියලා. මොකද එයාගේ චුම්බකීය විශේෂත්ව වෙන එකක් ඉන්නේ. ඒත් මේක පැතිරි දඟරයක් කියන්නේ පොට එක මත එක වැටලා දඟරේ ඝනකම ඉතාම අඩු වෙන්න ඕන. ගන්න එවැනි පොට n ගන්නක් ඇති පැතිරි දඟරයක කේන්ද්‍රී ශ්‍රාව ඝනත්වය කියලා මේක කොටු කරගන්න. එවැනි පොට කැපිටල් n ගණනක් ඇති පැතිරි දඟරයක කේන්ද්‍රී ශ්‍රාව ඝනත්වය නැත්නම් චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා මේක කොටු කරගන්න. හරිද? ඔකේ පෙන් ලියලා මට හෑන්ඩ් සිග්නල් දෙන්න බලන්න.